සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අපි වැඩසටහන ආරම්භ කරන්න වෙලාව වෙත් තිබෙන්නේ. 9යි කාලට මටත් මගේම ධර්ම දේශනාවක් නරඹන්න තියෙන නිසා 8ට මේ වැඩේ පටන් ගන්න අපි තීරණය කළා. YouTube එකෙන් නරඹන අයට කොහොමද පුළුවන්? පසුගිය දවස් දෙකේ විදර්ශනාව ගැන කතා කිරීම තුළින් සහ ප්‍රශ්නෝත්තර දීම තුළින් මතු කරපු යම් යම් කරුණු වගේක් තිබුණා. මේ ඔස්සේ මට හිතුණා එක තැන පැහැදිලි කිරීමක් කරන්න. පැහැදිලි කරගන්න උත්සාහ කරන එක තැනක් පිළිබඳව සම්පූර්ණ කාලයේම එක තැන පැහැදිලි කිරීමක් කරන්න. මෙහිදී මම කියන්න කැමති වචනයක් පළමුව භාවනා කියන වචනය. භාවනා කියන වචනේ සිංහල තේරුම වඩනවා කියන එක. ආනාපාන සති භාවනා එතකොට ඇතුල් වීම පිළිබඳ සිහියක් වඩනවා. ආනාපාන සති කියන්නේ හුස්ම ඇතුල් වීම පිටවීමට නෙවෙයි. ඇතුල් වීම පිටිබඳ ආශ්‍රයෙන් සිහියක් දිනු කරනවා. එතකොට බුද්ධානුස්සති භාවනා. එතකොට බුද්ධානුස්සති වඩනවා. කසින භාවනා. කසින වඩනවා. සමත භාවනා. සමත වඩනවා. විදර්ශනා භාවනා. විදර්ශනා වඩනවා. හැම එකක්ම වඩනවාටයි භාවනා කියන්නේ. හැබැයි කසින හරි ආනාපාන සති හරි සමත හරි විදර්ශනා කරන්න බෑ. විදර්ශනා කරන්න පුළුවන් අරමුණ විතරයි. ඒ වගේම තවත් වැදගත් වචනයක් මම කියලා දෙන්න කැමතියි. ඥානතෝ හම්බික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි. තථාගතයන් වහන්සේ වදාහරනවා. නො අජානතෝ නො අපස්සතෝ. අනේ මම මේ ආසවන්ගේ ෂේ නැත්තම් කෙලෙසුන්ගේ නැසීම දන්න කෙනාටයි දක්න කෙනාටයි කරන්න පුළුවන් කියලා පෙන්වන්නේ. දන්නේ නැති කෙනාට සහ නොදක්නා කෙනාට නෙවෙයි. මොනවද දන්න කෙනාට? මොනවද දක්න කෙනාට? නොනින් මෙනෙහි කිරීම දන්න කෙනාට, නොනින් මෙනෙහි කිරීම දක්න කෙනාට. ගයක් හදන්න අත්විවරමක් දාලා ඉන්න ඕන වගේ මේ විදර්ශනා පැත්තට යන්න අපි කිසියම් අවබෝධයකට ඇවිදින් ඉන්න ඕන. එහෙම නැතුව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක. භාවනා කියලා ඉල්ලුවට. එතකොට භාවනා කියන වචනේ යටතේ මොන බුදුබණ තේරුම් ගත්තේ නැතත් යමක් වඩන්න පුළුවන් ඕන. භාවනා කියන එකේ තේරුම වඩනවා කියන එකනේ. නැවත නැවතත්. අනුස්සති කියන්නේ නැවත නැවතත් කියන එකනේ. නැවත නැවතත් භාවිතා කරනවා කියන එක. එහෙමනම් අපි මේ පිළිබඳව දැනගන්න ඕන කාරණයක් තියෙනවා. අපිට සිත පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒ වගේම අපි ජීවත් වෙන්නේ අතීතයේ හෝ අනාගතයේ හෝ වසර 100ක් හමාරක් නොව වර්තමාන මොහොතක් තුළ බව, අරමුණක් තුළ බව අපට පැහැදිලි වෙලා තියෙන්න ඕන. මේ මූලික කාරණා තමයි ඔය ධර්මදේශනා මගින් පැහැදිලි කරලා දෙන්නේ. බණ කියනවා කියන එකේ තේරුම ওই ටිකම කියලා දෙන එක. මොකද අපි පාසල් ගියා, දහම් පාසල් ගියා, තැම්මට පිරිනුත් ගියා. සමහර අය ඒක අපි වචන පාඩම් කරගත්තා විතරයි. ඒක පොතේ තියෙන දේවල් පාඩම් කරගත්තා වුණාම මේක අපි ළඟ තියෙන දේවල් පිළිබඳ අවබෝධයක් අපි පැත්තට බලලා හදාගත්තේ නැහැ. අපි පැත්තට බලලා හදාගන්න වෙනවා. එතකොට මේ පිළිබඳව මමගේ ධර්ම දේශනාවල ගොඩක් කරුණු කියලා තිනවා. ඒක අපි ඔබ ඇසුරෙන් නැත්නම් ඔබම ඇසුරෙන් මේක බලා ගන්න. ප්‍රධාන කරුණ පුද්ගලයා යන සිත කය දෙකක්. අපට පෙනෙන්නේ කෙනෙකුගේ කය.
සිත පෙනෙන්නේ නැහැ. සිතක් පෙනෙනවා ටිකක් ඔය ඇස් ටික දිහා මූණ දිහා හිතේ තියෙන දේවල් ටිකක් හොයන්න පුළුවන් එහෙම. නමුත් සිත කියන්නේ ද්‍රව්‍ය නෙවෙයිනේ. සවිඥානික සත්වයාට තියෙන දෙයක්. ගස්වැල් වලට ජීවය කියලා එකක් තියෙනවා. පොරවත්‍ර හොයන්න යන්න දන්නවා. නමුත් ඒක සවිඥානික නෑ. එතකොට මේ සිත අපට හම් වෙන්නේ මෞකසේ ප්‍රතිසන්දීදී. ප්‍රතිසන්දි ගන්නවායම කියන්නේ හිතට ගැනීමට. ඊට අනුව හිතේ තියෙන කාරණාවට අනුව තමයි අපට අවශ්‍ය කය හැදෙන්නේ. සිතක් නැත්නම් කය හැදෙන්නේ නැහැ. ජීවත් වෙනවායි කියන්නේ ඊට පස්සේ මේ සිතයි කය දෙක එකතු කරලා පවත්වන එක. මැරෙනවායි කියන්නේ කයෙන් සිත ඉවත් වෙලා යන එක. ඒ වුණාට එහෙම හිතාගත්තට මදි. සිත යනෝ උපදින දවසල මැරෙන කල්ම තියෙන එකක් නෙවෙයි. සිත තරම් වේගයෙන් උපදින නැකන දෙයක් වෙන ලෝකේ නැහැ කියලා උපමාවකට කරන්න බෑ කියලායි බුදුන් වහන්සේ වදාරන්නේ. සිතේ හැටි පෙන්වන්නේ වඳුරෙක් එක අත්තක් අල්ලලා අනික් අතට මාරු වෙනකොට අර කැතැරලා තව එකක් අල්ල ගන්නවා වගේ අරමුණෙන් අරමුණට අල්ල ගන්නවා මාරු වෙනවා. සිත අරමුණෙන් අරමුණට නැසෙන එකක්. සිත උපදින්න තැන් පාපට 6ක් දීලා තියෙනවා. ස්වභාවයෙන්. අපි අතර ඉන්න කිසිවෙක් අංග විකල මන්ද බුද්ධික එහෙම නැත්නම් මොකක් හරි අඩුවක් නැත්නම් මේ සිත උපදින්න තැන් අපට හැමෝටම ඇස, කන, නාසය, දිව, කය කියනවා මේ දරවල් 5 දීලා තියෙනවා. මේ පහේ උදව්වෙන් තමයි අපි සිත උපදවාගන්නේ. මේ පහේ උදව්වෙන් තමයි ලෝකයේ තියෙන දේවල් අපි හඳුනාගන්නේ. අපට ඒක ලබා දීලා තියෙනවා. එතකොට ඒක සිත් පරම්පරාවක්. සිත් වැලක්. අතරක් නැතුව ගමන් කරන. ඔබ අහලා තියෙනවද ඔය මේ හෝල් එකක නැත්තම් ශාලාවක චිත්‍රපටි පෙන්නනකොට විදිතරේතර නතර වෙච්ච රූපයක් පේනවා. නමුත් ඒ නතර වෙච්ච රූප රාමුවක් එහෙම වෙන්න අර සෙරොලයිට් පටි රූප රාමු 16 26ක්ද කොහෙද යන්න ඕන කියලා තත්පරයකට. එතකොට වේගයෙන් යන එකක් තමයි අපිට තියෙනවා පේන්නේ. අන්න ඒ වගේ අපිට මේ තියෙනවා පෙවුනට සිත වේගයෙන් වෙනස් වෙන එකක්. ඒක ඇහෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට පමණක් නෙවෙයි ඇහැ තුලමත් වෙනස් වෙන එකක්. එතකොට මේවට තියෙන වචනක් තියෙනවා අපි දැන් ඔබ අහලා ඇතිව. ඒකත් වචනේ මතක් කරගත්තට ගමක් නෑ අලුත්ම කෙනෙක් සවන් දෙනවා නම්. ඇසෙන් සිත චක්කු විඥානේ, කනෙන් සිත සෝත විඥානේ, නාසයෙන් සිත ගාන විඥානේ, જીවහා කාය. ඒ බාහිර රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ උදව් කරගෙන හටගන්න සිත. මේවා ආශ්‍රයෙන් අපට හදාගන්න පුළුවන් සිතුවිල්ලක් හදාගත්තාම තමයි මතකේ නැත්තම් මනෝද්වාරය බවට පත් වෙන්නේ. මනෝද්වාරයේ සිතුවිලි පහළ වෙන්න බාහිර වස්තු ඕන නැහැ. දවල්ට කල්පනා වෙනවා කියන්නේ ඒක නමුත් රූප පේන්නේ නැහැ දවල්ට. එඳ ගියාම හීන පේනවා කියන්නේ සිතුවිලි පේන එක. හීන පේනවා කියන්නේ සිතට සිතුවිල්ල පේනවා. කොහාටද පේන්නේ? ඇහැට. හැබැයි ඇස් දෙක පියාණි ඉන්නේ. නමුත් අර පෙනීමක් තියෙන්නේ නැහැ නිසා තමයි. මේ ලෝකෙට තේරුම් ගන්න බැරි කාරණේ තමයි හීනෙන් නම් තේරෙවි සිතට තමයි පේන්නේ කියලා. දවල්ට නම් හිතට වෙන දේ පේනවා කියලා කවුරුත්ම කල්පනා කරන්නේ. බාහිර වස්තු පේනවා කියලාමයි කියන්නේ. නමුත් ඇත්ත ඒක නෙවෙයි. බාහිර වස්තු අපි හඳුනාගන්නේ අපිට එන සිතුවිල්ල වගේ. ගෝචර රූපය කියන වචනෙන් කියන්නේ ඉස්සරහින් තියෙන රූපෙට හරි සද්ද හරි ගඳ සුවඳ හරි නෙවෙයි. ඇසේ තියෙන ජීවි ගව අරමුණු ගන්න පුළුවන්කම ප්‍රසාදේ කියනවා වගේ ඇහැ තුල පහළ වෙනවා සෙවණැල්ලක්.
දැන් මේ මාව ඔබට පේනවනේ. ඒ වගේ එකක් ඇහැ ඇතුලේ පහළුනේ නැත්තම් පේන්න බෑ. බාහිර ලෝකේ දේවල්. ඒකටයි ගෝචර රූපය කියන්නේ. ශබ්ද රූපේ, ගන්ධ රූපේ කියලා කතා කරන්නේ මේ විදිහට ප්‍රසාදේ පහළ වෙන රූපයට. බාහිර එකට නෙවෙයි. පොත්පත්වල සහ දේශනා කරන අය තාමත් බාහිරක ගෝචර රූපය කියලා කියනවා ඇති. ඔක විසඳ ගන්න පුළුවන් හොඳ තැනක් තියෙනවා. මට කතා කරපු සමහර නෝනා මහත්තයෝ නැත්තම් මහත්තරු යමක් ඔය මේ අභිධර්මයේ සාධාරණ අය එහෙම කිව්වට වෙන්න බෑ කියලා පේරිලා තිබුණයි කියලා කියලාත් තියෙනවා. මොකද අභිධර්ම විග්‍රහය තියෙනවා අටවිසි රූපයක් කියලා එකක්. 28ක්. ඒකෙන් ආහාර වලින් ගන්න එක සතර මහා භූත කියලා ඊටු 24ම ඇඟ ඇතුලේ හැදෙනවා කියලානේ පෙන්නන්නේ. ප්‍රසාද රූප මේ මහා භූත රූප 4යි උපාදාය රූප 24යි. ඒකේ ප්‍රසාද රූප 5 කියන්නේ ඇහැ කන නාසය දිවකය ජීවී බව. ඒකට හම්බ වෙන්නේ විෂය රූප 4යි. රූප, ශබ්ද, ගන්ධ, රස. ඉතින් ඒක බාහිර තියෙන්න බෑනේ අසවිත රූපයන්ගේ නම් තියෙන්නේ. ප්‍රසාද රූප 5යි ගෝචර රූප 4යි කියලා කියන්නේ. ඒ ගෝචර රූප 4ම තියෙන්න ඕනේ එහෙනම් බාහිර ලෝකේ නෙවෙයි. ඇසේ කනේ නාසයේ පහළ වෙන ඇසේ නම් රූපයක් වශයෙන් පේන රූප රූපේ කියලා අනික් කොහෙම පේන්නේ නැහැ. නමුත් ඒකට තමයි රූප රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ කියලා කියන්නේ. අම්මා දකින්නවා තාත්තා දකින්නවා කියලා අපි බාහිරත් එක්කලා කතා කළාට ඒවා ආශ්‍රයෙන් අපි හදාගත්ත සිතුවිල්ල නැත්නම් අපිට දකින්න බෑ. මම අර එදා මතක් කළේ ඇස් නැති කෙනෙක් මේ ලෝකෙට ආවොත් එහෙම එයාට මොකවත් රූප තියෙනවද? ඒ ලෝකේ රූප නැතුවද? එයාට සිතුවිල්ල පහළ වෙන්නේ නැති නිසා. කන නැති කෙනෙක් මේ ලෝකෙට ආවොත් එහෙම කම්පෙත්ත තිබුණාට මොකක්වත් ශබ්ද තියෙනවද? මොකක්වත් ශබ්ද නැහැ එයාට. ඒ නැත්තේ ඇයි? බරක් පාත් වෙනවා නිකන්. ඒ නැත්තේ බාහිර ශබ්ද පිට වුණාට තමන්ගේ හිතේ පහසුවෙල්ල පහළ වෙන්නේ නැති නිසා. මෙන්න මේ විදිහට මේක පිළිබඳ ටිකක් වැඩි අවබෝධයක් තියෙන්න වෙනවා. දැන් දන්නවා කරේ. මෙතනින් නැත්තේ. ඇයි අපි මේවා කතා කරන්නේ? අවුරුණ තැනට යන්න. හරි. එතකොට එහෙම තේරුම් ගත්තම මම කල් වෙලා දැන් හරි. අපිට අදාළ තැනට අවශ්‍ය අර ඥානතෝහං පස්සතෝ. දැන් ආසවානං ඡායකයන් කියන එකේ තේරුම ආසවක්ඛය ඥානය කියලා එකක් අපට ඇති වෙන්න ඕනේ. ඔක බුදුරජාණන් වහන්සේ විතරක් තිබිච්ච ලොකු දෙයක් කියලා හිතන්නේ නැතුව අපිට මේ ජීවත් වෙන්න ගියාපුවම අරමුණු ගැනීමේදී ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයින් සිත කෙලෙසෙන හැටි කෙලෙස් රැස්සෙන හැටි සිත පිරිසුදු වෙන හැටි තේරෙන එකට තමයි ආසවක්ඛය ඥානය කියන්නේ. මෙහෙම කරාම කෙලෙස් නැතෙනවා නේද? ඒක තේරෙන්න ඕනනේ එතකොට. බුදුන් වහන්සේ පහළ වුණු සමාජයේ ලෞකික ධානය නැත්නම් ඒවා වඩලා මේ ඥාන ධානය උපදවගෙන බඹලෝ ගිය කාටවත් ආසවක්ඛය ඥානය තිබුණේ නැහැනේ. ඒක කෙලස් සංගණය තමයි ඒගොල්ලෝ කළේ යටපත් කරන එක. කෙලස් නසරනුවන බුදුන් වහන්සේගෙන් පටන් ගත්තේ. ඉතින් අපටත් ඔය විදර්ශනා නැත්නම් අපේ හිත හදන පැත්තට යන්න ඕන නම් අපිට මේ කෙලස් නැසෙන හැටි තේරෙන්න වෙනවා. ආසවක්ඛය කියලා කියන්නේ. මම අපි තව ටිකක් එහාට හොයාගනිමු මේක. මේකෙදී අනිවාර්යෙන්ම අරමුණෙන් අරමුණට අපි නැසෙන බව සහ ඒක තුළ සිදුවෙන සිද්ධිය තේරුම් අරන් තියෙන්න වෙනවා. ඒක න අසුතවා පුතුග්ජනෝ අරියාණං අදස්සාවි අරිස්තමේ අකෝවිදෝ කියලා අසුත පුතග්ජනයා ආර්යයන් දකින්නේ ආර්ය ධර්මයේ අදක්ෂයි කියලා කියන්නේ. ආර්ය ධර්මයේ අදක්ෂ පුද්ගලයාට පංචස්කන්ධ පිළිබඳ අවබෝධයක් නැහැ. පංචස්කන්ධ ආත්ම කොට ගන්නවා. එහෙනම් අපි ආර්ය පුද්ගලෙක් වෙලා ඉන්නත් ඕන. හැඳුම් මාරුවක් නෙමෙයි. ඒකට මොකක්වත් නෙමෙයි. පංචස්කන්ධ ධර්මතාවය පිළිබඳ තේරිලා තියෙන්න වෙනවා.
අන්න අර ආනාපාන සතිය එහෙම නැත්නම් බුද්ධානුස්සතිය නැත්නම් පඨවි කතිනේ ආපෝ කතිනේ මේව එකක්වත් මේ පංචස්කන්ධය දැනගෙන කරන දේවල් නෙමෙයි. නිකම්ම අරමුණක් වරණ එක. පඨවි කතිනේ හරි මොකක් හරි. පංචස්කන්ධ ධර්මතාවය තුළ බලන එකක් නෙමෙයි අනික් භාවනා කියන්නේ. මට මේවයි පැහැදිලි කරන්න ඕන. අනික් භාවනා කියන්නේ වඩනවා කියන්නේ ඕක හරි වඩනවා. මොනවා හරි වැඩුවොත් ඒකේ ප්‍රතිඵල තියෙනවා. ඒ වගේකට අදාළ. එහෙනම් අපි පංචස්කන්ධ ධර්මතාවය පිළිබඳව මේ රටේ තියෙන විවාදේ ඒකෙනොත් නිදහස් වෙන්න වෙනවා. ගුරුවරයා හරි ස්වාමීන් වහන්සේ හරි පොත හරි අම්මා හරි කවුරු කියලා දුන්නත් අපට තේරෙන්න ඕනනේ මේක ඇත්ත. මොකද මේ බුදුන් වහන්සේ පහළ වෙන්න ඉස්සලා මේවට අර්ථ දක්වා තියෙන බමුණෝ. බුදුන් වහන්සේගේ ගැඹුරු අර්ථය පෙන්නනවා. පසු කාලීනව මාර්ගඵලලාභින්ගෙන් හිස්සුනා කියන්නේ අනාගත බුදු සාසනය නිවන් දකින්න හැමෝම පෙරම්පෙරුවා කියන්නේ ධර්මයේ යටපත් උනායි කියන එක. එහෙනම් යටපත් උනේ ධර්මයේ අර්ථ විග්‍රහය වැරද්ද. ඉතින් ඒක කියා ඉන්න ලියන්න පාඩම් කරන්න පුළුවන් අනුගමනය කරන්න බෑ. එතකොට අපි පැහැදිලි කරන වෙනස මොකද්ද? 2005ට ඉස්සර මමත් ඉන්න ඇති ඔය පංචස්කන්ධ විග්‍රහ ඉස්කෝලේ ඉගෙන ගත්ත එක. 2005න් පස්සේ මම ඒකේ නෑ. ඒ කියන්නේ දැනනවත් අවුරුදු 16ක් මේක කියලා මම. ඒත් අදටත් ඇහුවොත් තේරුම් ගත්තොත් තේරුණාම අර පොතම කියනවා අරුණාම කවුද ඒක පිටිහාට හොයාගත්තේ? නමුත් කාලාම සූත්‍රයේ පෙන්නන්නේ මා පිටක සම්පදානේන. පිටක සම්ප්‍රදාය තිබුණයි කියලා, මේක මෙහෙමයි කියලා, මගේ මතයට ගැලපෙනවයි කියලා, මෙයා මගේ ගුරුවරයයි කියලා පිළිගන්න කියලා නෑනේ. අපිට යන්න බැරි කාරණේ මෙතනින් එහාට. මොකද තථාගතයන් වහන්සේගේ දේශනා සියල්ල මම දකින්නේ. ත්‍රිලක්ෂණය අනිත් දුක්ඛානාත්ම ලක්ෂණය නිස්සුක මොකේද? පංච උපාදානස්කන්ධය තුල. දුක මොකද්ද? පංච උපාදානස්කන්ධා දුක්ඛ. අර පංච උපාදානස්කන්ධනේ පාවිච්චි කරන්නේ. මේ පංච උපාදානස්කන්ධේ නිවැරදි කරගන්න නැතුව පංචස්කන්ධේ තේරුම් ගන්න නැතුව මොනම පාරකවත් යන්න පුළුවන්ද? එතන තමයි මේ සමාජය හිර වෙලා තියෙන්නේ. එතකොට මම මේකට ඉදිරිපත් කරපු කාරණයක් තියෙනවා. අපිට ඇති වෙන ඇලීම් ටිකට කියන නම තමයි රූපේට රූප තණ්හා, ශබ්දේට ශබ්ද තණ්හා, ගන්ධේට ගන්ධ තණ්හා, රසේට තණ්හා, ස්පර්ශේට පොට්ටබ්බ තණ්හා. ඒවා බාහිර වශයෙන් ඇති වෙන අරමුණු සම්බන්ධයෙන්. පින් හරි, පව් හරි, ලෝභ හරි, ද්වේෂ, ද්වේෂ හරි, මෝහ හරි, ආහම ඒවා සිතින් එන දේවල්. ඒවත් එක්ක ඇති වෙන ගතියම ඇලීම ධම්ම තණ්හා. චෛමේ වික්ඛේ තණ්හා කායෝ කියන්නේ කාය නෙමෙයි තණ්හා ආකාර හයක් තියෙනවා. කාම තණ්හාව ආකාර හයක්. කොහෙද මේ තණ්හාව තියෙන්නේ? චක්කු ලෝකේ පේ රූපං සාත රූපං එත්තේසා තණ්හාය උප්පජ්ජමානෝ උප්පජ්ජති එත්ත නීච මානෝ නිවිසති. ඇහි තමයි අපිට මේ අරමුණු ගන්න ගිහින් පියමිහිර ස්වරූපයෙන් අරමුණුත් එක්කලා ඇලෙන්නේ. ඇලෙන්න ගියාපම ඇහි තමයි රූප තණ්හාව හටගන්නේ. ඇඟේ නෙමෙයි. එත්තේ එතන සා එම තණ්හාව. උපදිනවා නම් උපදින්නේ, වාසය කරනවා නම් වාසය කරන්නේ. සෝත ලෝකේ පිය රූපං සාත රූපං කන තමයි අපිට ශබ්ද සම්බන්ධයෙන් පියමිහිර වශයෙන් ගන්නෙ. එතකොට කනේ ප්‍රසාදය තුළ තමයි ශබ්ද තණ්හාව හටගන්නේ. ඔගේ තණ්හා හටගන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම නම් වූ අරමුණු තුළ. චෛමේ වික්ඛේ තණ්හා කායෝ කියන්නේ ස්කන්ධය. කායෝ කියන්නේ කාය නෙමෙයි ස්කන්ධය කියන්නේ. එතකොට ඒ රූපය තමයි අපි කතා කරන්නේ බාහිර දේ පේන එකේ අපි හිතවිල්ලට ගන්නා වූ රූප රූපය. ඉස්සරහන් ඉන්න පුද්ගලයා ආශ්‍රයෙන් අපිට මේ අපේ හිතේ මිතුරෙක් හදන්නත් පුළුවන්, හතුරෙක් හදන්නත් පුළුවන්. ඉස්සරහන් ඉන්න එක්කෙනෙක්. එයා මට මිතුරෙක් නම් මගේ හිතේ හටගන්නේ රූපයේ මිත්‍ර ස්වභාවය. එයාම තව කෙනෙකුට හතුරෙක් නම් එයාගේ හිතේ හටගන්නේ හතුරු ස්වභාවය. එයාද එතකොට ඒ රූපය. එයා ආශ්‍රයෙන් තමන්ගේ හිතේ පහළ වෙන එක. මෙන්න මේක තමයි මේ ලෝකේ ජීවත් වෙන්න ගිහින් මේ හිත ඇලිලා ලෝකෙත් එක්කලා. නමුත් මේවත් එක්කලා ජීවත් වෙන්න මේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව උපේක්ෂා සහගතව ඉන්න පුළුවන් කියන එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන හදන දුකක් නැතුව ඉන්න ඕන. අපි උපේක්ෂාවට පුරුදු වෙලා නැහැ. අපි ඇලිලා ගැටලා තමයි තියෙන්නේ ළමා කාලේ ඉඳලා ඒක තමයි කරගන්න දේ.
ජීවිත අවසානයේ දක්වා ඇලෙමින් ගැටෙමින් ගියොත් දුක් වැඩි වෙනවා වරුණාම මිදෙන්න කාලයක් නැහැ. ඉතින් ඒක අපිට මේ ඇහි අපේ හිතේ තියෙන වරදක් කියලා තේරෙන්න ඕනනේ. ඊට පස්සේ ඒක හදන හැටියක් තියෙන්න ඕනනේ. අන්න එතකොට තමයි රූපේ කියන්නේ රූප අරමුණ. රූප අරමුණ මිතුරානම් සැප වේදනාව හතුරානම් දුක් වේදනාව. දෙන්නෙකුට දෙවිදිහක්. දැන් වේදනාවෙන් මොකද කරන්නේ? විඳිනවා. මොනවද විඳින්නේ? රූප අරමුණ විඳින්නේ. අර ඉස්සරහින් ඉන්න පුද්ගලයා විඳිනවා නම් ඔක්කොටම එක සමාන වේදනාවක් තියෙන දෙයි. නමුත් කෙනෙක් සැප වශයෙන් විඳි, තව කෙනෙක් දුක් වශයෙන් විඳි. එතකොට අර ඒක උදව්වෙන් හිතේ හදාගත්ත රූපේ නෙමෙයි විඳින්නේ. රූපය සැප දුක් උපේක්ෂා වලින් එකකින් විඳිනවා. රූපයයි වේදනාවයි දෙකම රූපේ වශයෙන් සහ සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් හඳුනනවා සංඥාව. රූප වේදනා දෙකම සංඥාවෙන් හඳුනනවා. රූප වේදනා සංඥා තුනෙන්ම කරපු දෙයට අනුව එතෙන් එකතු වෙනවා සංචේතනා, නැත්නම් ඔබ කතා කරන ඇලෙන ගැටෙන ස්වභාවයේ සංඛාර. රූප වේදනා සංඥා සංකාර හතරෙන්ම කරපු දේ දැනගන්නවා. ඇහෙනම් චක්කු විඥානය, කනෙනම් සෝත විඥානය. ඒවා එකක් එකක් ප්‍රත්‍ය වෙන්නේ එහෙමයි. දැන් මෙන්න මෙහෙම රූපය නිසා, රූපේ මුල් කොටගෙන වේදනාව, රූප වේදනා දෙක නිසා සංඥාව, රූප වේදනා සංඥා තුනම නිසා සංකාරය, මේක ඔක්කොම එකට පොකුරක්. මේ පොකුර විග්‍රහ කරන්න බැරිලා තියෙනවා අපේ පොතේ. රූප කියන්නේ පඨවි ව්‍යාපෝ තේජෝ. එතකොට ඒ ශරීරය ගන්නෙ. මේ ශරීරය ගත්ත කට්ටියට ඇහි කනේ නාසයේ දිවේ කයේ තණ්හා පස්සට ගලපන්න බෑනේ. කොතරම් පොතේ තිබුණත් ඒක හරි කියලා. එතකොට කොහොමද තණ්හාව නැති කරන්නේ? එතන නෙමෙයිද මේ වැරද්ද තියෙන්නේ. මම කිව්වට පිළිගන්න කියන්නේ ඔබ කල්පනා කරලා තේරුම් ගන්න ඕන. මෙතනින් ගොඩ එන්න නම්. මොකද පංචස්කන්ධේ වැරදි නම් ත්‍රිලක්ෂණයේ චතුස්සත්ත්‍ය පටිච්චසම්පාදනයේ මොනවාවත් ප්‍රායෝගික වෙන්න බෑ. ලියන්න කියන්න පාඩම් කරන්න කියා ඉන්න පුළුවන්. දැන් ශරීරය කියලා රූප ගත්තාම අරමුණු විදර්ශනා කර හැකිද? රූප අරමුණ විදර්ශනා කරන්න ඕන. රූප අරමුණ ශබ්ද අරමුණ. ඒකනේ රූප තණ්හා තියෙන්නේ. තණ්හා නැති කරන්න. එතකොට දැන් රූප කියන්නේ ශරීරය නම් එතකොට අර වේදනාවෙන් විඳින්නේ මොකද්ද? රූප කියන්නේ ශරීරයක ගත්තාම වේදනාවට විඳින්න දෙයක් නැතුව යනවා. නමුත් සත්තට්ඨානකුත සූත්‍රයේ පැහැදිලි කරන්නේ මනුස්සයින්ට අරමුණු ගැනීමේදී වේදනා හයක්, සංඥා හයක්, සංකාර හයක්, විඥාන හයක් පහළ වෙනවායි කියන්නේ. එහෙනම් ඇහි නෙමෙයිද පහළ වෙන්නේ වේදනාව? වැහි වේදනාව පහළ වෙනවා නම් රූපේ මුල් කොටගෙන නෙමෙයිද? කනේ වේදනාව පහළ වෙනවා නම් ශබ්දේ මුල් කොටගෙන නෙමෙයිද? මේක තේරුම් ගන්න ඕන. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදෙන්තරව. බුදුරජාණන් වහන්සේ ඇවිදින් අද කිව්වත් රූප කියන්නේ ශරීරය කියලා මම නම් පිළිගන්නේ නැහැ. මට තේරෙන දේ. එහෙනම් බුදු සසුන වන සම්පදන්නේ අපි නෙමෙයි. බුදු සසුන ධර්මය යටපත් කරලා තියෙන නොදන්නකමින් කවුරු හරි ඉස්සර. අපිට ඕන නිවැරදි කරගන්න. දැන් ස්කන්ධ පංචකය තුල නෙමෙයික තියෙන්න ඕන. ඒ ස්කන්ධ පංචකයෙන් පංචකයට නැතෙනවා. ඒක තමයි උදයව්‍ය. ස්කන්ධ පංචකය හටගනව නැතෙනවා. උදයව්‍ය ඥානෙ නෙමෙයි උදයව්‍ය. ඒකට දීලා තියෙන්නේ හටගන්න තරම් වෙලාවක් විතරයි. ලහු පරිවත්තන් හටගත්ත ගමන් නැතෙනවා. මේ ස්කන්ධ පහෙන් පහට නැසෙන ස්කන්ධ පහේව ගොඩක් තමයි මේ ඇහැ හම්බ වෙන රූපය කියන්නේ, කනේ හම්බ වෙන ශබ්දය කියලා කියන්නේ, නැත්නම් ජීවිතය කියලා කියන්නේ. දංගලක් කියන්නේ එකක් වුණාට පුරුක එක තුල අනේ හැදෙන්නේ. ජීවිතය කියන්නේ එකක් වුණාට ඒකේ පුරුක් තමා ස්කන්ධ පංචකයන් කියන්නේ. එහෙම තේරුම් ගන්න පුළුවන් නේද? දැන් මෙන්න මේක තුල වර්ධින හැටි තමයි ප්‍රමාදය කියන්නේ. බෞද්ධ නෙමෙයි ලෝකේ ඉන්න ඔක්කොටම මව්කුසෙන් බිහිවුණන් පස්සේ මේක තුල වරදක් හදා ගන්නවා. අන්ගේ වරද තමයි ඊට පස්සේ වුණුන්ට අදාළ දුක් ගෙනත් දෙන්නේ. ඒක තමයි අඥානකම, ආශ්‍රව රැස් වෙන හැටි. එතකොට
මේක හොයාගන්න පුළුවන් විදියක් තියෙනවා. මව්කුසෙන් බිහි වුණ කුඩා දරුවෙකුට අවුරුදු 2ක් 3ක් යනතුරු ජාතිය, කුලය, ආගම, උසස් පහත් මේ මොකක්වත් නැහැ. ඒක නේ තව දීලා නැහැනේ. නමුත් ඒක දෙන්න පටන් ගත්තාම අන්න ඒවට අනුව මොකද කරන්නේ අපි? අර බාහිර දේවල් දවෙන් අපේ සිත බෙදනවා. කොහොමද බෙදන්නේ? හොඳ 4යි නරක 4යි. ලාභ 4යි. ලාභ අලාභ සැප දුක් නින්දා ප්‍රශංසා යස ආයස. ලාභය සැප ප්‍රශංසා යසස. ඒකත් එක්ක ඇලෙනවා. අලාභය නින්දාව දුක ආයස ඒකත් එක්ක ගැටෙනවා. ඒ අරක එපා මේක ඕනේ. අන්න ඒකට කියන්නේ අරමුණෙන් ලෝකය අල්ලා ගැනීම. අතින් අල්ලා ගැනීම නෙමෙයි. මෙන්න මේ අල්ලා ගත්තාම මේ හටගෙන නැසෙන ස්කන්ධ පංචකය තුල තව පොඩි වැරද්දක් සිද්ධ වෙනවා. ඒක තමයි ප්‍රමාද, ඒක තමයි ප්‍රමාද විහාරය, ඒකට තමයි සංයෝජනය වෙනවා කියලා කියන්නේ. සංයෝජන වෙනවා කියන්නේ සසරට බැඳෙනවා. එහෙමත් නැත්නම් පස්සේ උපදින්න හේතුවක් චිත්තාභ්‍යන්තරයට සැඟවෙනවා. ඒක ද්‍රව්‍ය නෙමෙයි, පේන තරක් නෑ. නමුත් ඒක එහෙම වෙනවා. ඒක තමයි හේතුඵල ඉගැන්වීමේදී හේතු කියලා පෙන්නන්නේ. දැන් අලුතෙන්ම කෙනෙක් දැක්කොත් එහෙම යාළුත් නෑ, තරහත් නෑ, කවුද දන්නෙත් නෑ. රූපයක් විතරයි. තරහ වෙලත් නෑ, යාළු වෙලත් නෑ. දවස් දෙකක් තුනක් ගිහින් හොය යාළු වුණොත්, තරහ වුණොත් ඊට පස්සේ දකින්නකොට යාළු කෙනාට ඇල්ම උපදිනවා, තරහ කෙනාට තරහ උපදිනවා. දැන් ඒ කොහෙද තිබිලාද උපදින්නේ? එයා ගාව තිබිලාද? නෑ, අපි සිතේ තියාගෙන. මෙන්න මේ විදිහට චිත්තාභ්‍යන්තර ගත කිරීමක් තියෙනවා අපි ළඟ. මේකට තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ. ඉස්සර එකක් නෙමෙයි. ඉස්සරත් නැත්තේ නෑ. නමුත් මේක තමයි අපි දැන් වෙන දේ. මෙන්න මේ හැඟවෙන හේතුවර නමක් තමයි තණ්හානුසය කියලා කියන්නේ. එහෙමත් නැත්නම් අරමුණ කෙරෙහි ඇලීමෙන් ගැටීමෙන්, ඇලීම මුලාව, ගැටීම මුලාව කියන දෙක යටතේදී මේ අරමුණුත් එක්ක අපි කසාදයක් ඇති කර ගන්නවා. බන්ධනයක්. කසාදය කියන්නේ බන්ධනයක් කියන එකනේ. අන්න අරමුණ සමග ඇලීමෙන් ගැටීමෙන් පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ බවට පත් වෙනවා. පංච උපාදානස්කන්ධ බවට පත් වුණොත් අවසන් වෙන්නේ හේතු ඉතුරු වෙලා. සසරට බැඳිලා, සංයෝජනය වෙලා. අනතුරු අපිට ගැටෙනකොට ඒවා සිත ඇතුළේ තිබිලා එනවා. මේක තමයි අර තථාගතයන් වහන්සේ විසාකට වදාළ විසාකාවෙනි ඇලෙන කරුණු 100ක් හදාගත්තොත් දුක් 100ක්. 100 නෙමෙයි 1000ක් තියෙන්න පුළුවන් කෙනෙකුට. දැන් පංචස්කන්ධයේ දුක නැහැ, පංච උපාදානස්කන්ධයේ දුක තියෙන්නේ. පංච උපාදානස්කන්ධේ ලෝකෙද තියෙන අපි හදාගත්තද? දැන් ඒවා තියෙන තැනක් නැහැ. ඔබ පරිගණක පාවිච්චි කරනවා, ඔබ දාලා තිනවා කියන්නේ දත්ත වර්ග 3ක්. පාස්වර්ඩ් දාලා. ඔකම පරිගණකේ ගලවලා මේ ඒක තියෙන එක හાર્ඩ් එක හරි කොහේ හරි ගන්න තලලා හොයාගන්න පුළුවන් දත්ත කොහෙද තියෙන්නේ කියලා. වැරදි විදිහට ගත්තට ගන්න බෑ. නමුත් ඔබ ඉල්ලුවොත් ඇරෝ එක ක්ලික් කරලා ඉල්ලුවොත් මොකද වෙන්නේ? ඉල්ලපු එක දෙනවා. එතකොට මොකක් නිසාද? අපේ වගේ ඔළුව වගේ මතක තියාන තියෙන නිසාද නැත්නම් විද්‍යුතයට එකතු කරලා තියෙන නිසාද හේතුවක් වශයෙන්? ඒක හේතු වශයෙන් තේරුම් ගන්න ඕන. සවිඥානික වෙන්න ඕනේ, අවිඥානික පරිගණනයටත් විද්‍යුතයට හේතු වශයෙන් එකතු කරන්න පුළුවන්. පස්සේ ගන්න. අපි මේක මතකයෙන් ගන්න අරට වඩා හොඳ පරිගණකයක් අපි ගාවතින් බැලුවාම තියෙනවා. මොන හේතුවටද තියෙන්නේ? පව් හේතු, පින් හේතු, ධාන හේතු කියලා සාමාන්‍යයෙන් ලෝකෙට කතා කරන්න පුළුවන්. ලෝභ හේතු, ද්වේෂ හේතු, මෝහ හේතු කියලා කතා කරන්න පුළුවන්. ලෝභ මෝහ කියලා කතා කරන්න පුළුවන්. ද්වේෂ මෝහ කියලා කතා කරන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ මේ?
ඇසේ කනේ නාසයේ දිවේ කයේ උදව්වෙන් ලෝකේ තියෙන දේවල් වලට සිත ඇලෙනවා. දැන් මේක ළමා කාලෙන් පස්සේ ක්‍රමයෙන් ඒකට වඩා එකක් හොඳ කරලා ලොකු කරලා උසස් කරලා දෙනවා. ඒක ලෝකේ නෑ ඒක. අපි අපේ හිතේ එහෙම එකක් තියෙනවා. හදා ගන්නවා. ඔබ අතර කුඩා දරුවන් නැතු වෙන නිසා මම මේක විග්‍රහ කරන්නම්. දාන්නත් බෑ නොදත් බෑ බැලුව එකයි. මෙහෙම තියෙනකොට ඇස් කැක්කු වෙනවා අහු බලුවම ඒගොල්ලන්ට පේන්නේ කමක් නෑ කටහඬ ඇහෙනවනේ. කුඩා දරුවන්ට ලොකු අයට තියෙන ඕනෑකම් නෑ. තරුණ වයසටපත් වුණාම පිරිමියා කාන්තාවට කාන්තාව පිරිමියාට ඇලීමක් තියෙනවා ආකර්ෂණයක්. මොකද දරුවන්ට එහෙම නෑ ඔක්කොම එකට සෙල්ලම් කර කර ඉන්නේ. අපි ආස කරන දේවල් ආස කරන්නේත් නෑ. විශ් කරන සබන් කෑල්ලකට රෙදි කෑල්ලකට මොකක් හරි දෙයකට ආස කරා. ඉස්සලා රූපයකට ආස කරන්නේ. ඊළඟට ශබ්දයේ සම්බන්ධයෙන් කතා කරනකොට මිහිරි හරි අමිහිරි අම්මා වගේ ගීත හරි නැත්නම් ළමයින්ට කවි පාඩම් කරනකොට හරි ගන්ධ සුවඳ දැනෙනකොට ගන්ධය ප්‍රියයි සුගන්ධ දුර්ගන්ධය අප්‍රියයි රස එනකොට රසයේ හොඳ පැත්ත රහයි අනිත් පැත්ත රිත් රහයි මේ අරමුණුත් එක්කලා අපි අගය එකතු කරන්නේ නැද්ද? ලෝක ජීවත් වෙන්න බෑ හඳුනා ගන්න ඕන. නමුත් හඳුනා ගැනීමට එහා යමින් අපිට ඒවත් එක්කලා හරි වැරි හොඳ නරක කියලා ඇලෙනවා ගැටෙනවා. අන්න එක තමයි රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ මමත්වයෙන් ගන්නවා කියලා කියන්නේ. මයන්න මම හෝ කය මම නෙමෙයි ඒතන් මම එය. රූප අරමුණ, ශබ්ද අරමුණ. එය. ඒතන් මම ඒ මගේ වෙනවා. මගේ වුණාම මම මගේ වෙනවා. අහං අස්මි. මගේ වුණාම මගේ ආත්මය වෙනවා. මේ අත්තා. ආත්මය කියන්නේ ජීවිතේ නෙමෙයිනේ. අර ඇලීමටම නමක් ආත්ම කොට ගැනීම. ඒක වචනෙන් කියන්නේ නැහැ. අර ඇලීමටම නමක් තමයි. ඒතන් මම ඒතහමස්මින් ඒසෝ මේ අත්තා. මගේ මගේ අන්න එහෙම වුණොත් ඇලීමෙත් මම මගේ ආත්ම, ගැටීමෙත් මගේ ආත්ම. මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස මමත්වයෙන් ගත්තාම උපාදානය වෙනවා. ඒක තමයි බද්දෝ මාරස්ස කියන්නේ. සංයෝජනයට බවටපත් වෙනවා, සසරට බැඳෙනවා, ඇලෙනවා. දැන් මේකෙදි රූපයට වඩා ශබ්දේ, ශබ්දයට වඩා ගන්ධේ, ගන්ධයට වඩා රසය, රසයට වඩා ස්පර්ශය දක්වාම මේක එහාට විශාල කරලා පෙන්නනවා. සමාජයේ එහෙම නැත්නම් නාට්‍යවල, චිත්‍රපටිවල, නවකතාවල එහාට යන්නේ ඔක එක තැනකට ගෙනියන්නේ. ඒක තමයි අර එත්තේසා තණ්හාය. රූප සංඥා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, පඨ පොට්ටබ්බ තණ්හා. ඒ දක්වා මේක විශාල කරගෙන යනවා, ලොකු කරගෙන යනවා. ලොකු කරගන්නවා. දැන් මම මෙහෙම දකිනවා. වර්තමාන සමාජය තුළ ස්වභාවයෙන්ම ආගමක් පහළ වෙන්න පෙර මේ පරිණාමය විසින්ම මේ සමාජයට ගෙනත් දෙන්නේ 50ට 50 පිරිමි ගෑනු. බලන්න ගණන් කරලා ලෝකෙත් එක ගමේ ගෙදර විතරක් බලන්නේ නැතුව. පොඩි වෙනසක් වෙනවා නම් මත්පැන් බීලා හරි යුද්ධ කරලා හරි පිරිම මැරුණොත් එහෙම කාන්තාව 51ක් වෙනකොට පිරිමි 49ක් වෙයි. 51 49 මාරු වෙනවා යනවාම ඊට එහාට යන්නේ. මේක මම කියන්නේ ගැඹුරු පාරිසරික සත්‍යයක්. මේක අපි පිළිගන්න වෙනවා. මේක ඔබට දීලා තියෙන්නේ වෙහෙස මහන්සි වෙලා හොයලා කේන්දරයේ තියෙන විශ්ස ගලපලා නෙවෙයි. ඒක අපේ එකක් නෙවෙයි. ඒක නක්ෂත්‍රයක හින්දුන්ගේ එකක් නේ. ඒක ගැලපුවාට ගලපන්න බැරි 4ක් 5ක් 6ක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කොටු 4ක කේන්දරයක් පෙන්වලා තියෙනවා. ඒක ගලපගත්තා නම් ඔය
එක්කෙනෙක් හොයා ගන්න කියලා තියෙන ජීවත් වෙන්න ඕන. එකට සමසද්දා, සමසීල, සමචාග, සමපඤ්ඤා. ශ්‍රද්ධාවෙන් සමාන වෙන්න වෙනවා. සංයමයෙන් සමාන වෙන්න වෙනවා. ත්‍යාග කියන එකේ බාහිර පරිත්‍යාග හෝ අතහැරීමටත් ත්‍යාග කියලා කියනවා. ප්‍රඥා සමාන. මෙන්න මේ කොටු හතර ගැලපෙන විවාහ තමයි සාර්ථක වෙන්නේ. නමුත් මේකේ නෙමෙයි අපි විවාහ වෙන්නේ පෘථග්ජන මට්ටම තුල. ඒ නිසා තමයි විවාහය ටික දවසක් යනකොට දෙවරුම් කන්නේ පරණ වෙන්නේ. ඉතින් ඕක තුල ඔය අවුල නවත්තන්න එහෙම බෑ. ඔය නොගැලපීම. බුදුබණ තේරෙන්නේ නැත්නම්. ඒකේ අර පෘථග්ජන භාවයේ තියෙන දෝෂය වෙන මොකක්වත් නෙමෙයි. ගලප ගන්න තේරෙන්නේ නැහැ. නොගැලපීම් දොරදිග යනවා. ඒ නිසා ඉතින් ගිහිගේ ගිනිගයක් වෙනවා. ස්වභාවයෙන්ම නෙමෙයි. නමුත් ගිහිගේ ගිනිගයක් වෙන්නේ නැහැ. මේ ධර්මයේ තේරුම් ගන්න ගලප ගන්න පුළුවන් නම්. ඒ වගේම මේක තහනමක් එහෙම නෙමෙයි. මේ බාහිර ලෝකෙත් එක්කලා උපාදානයෙන් තොරව කටයුතු කරන්න බුදු සමය තහනමක් නෑ. උපාදානයේ වැරද්දක් නෙමෙයි පෙන්වන්නේ. ඒකෙන් මිදෙන්නනේ පෙන්වන්නේ. ඉතින් මේ බණ කියනකොට එහෙම නෙමෙයි. ඔය අපිලිකෝ කරලා අප්‍රිය කරලා විවාහ වෙන්න එපා. ඔක්කොම මහාන වෙන්න, ගෙදර අතහැරලා කැලේට එන්න කියලා තවම බණම කියන අය ඉන්නවා රටේ. වුණාද? මේ ලෝකේ වුණාද ඒක? බුදුන් වහන්සේ ධර්ම දේශනා කරයි කියලා. නෑ. ඒකේ කාරණා දෙපැත්තක් තියෙනවා. ආශාවන් නිත්‍යානුකූලව ඉටු කර ගන්න ඕන. එතකොටත් ස්නායු ප්‍රබෝධය තුළ ජීවිතේ සතුටක් තියෙනවා. ස්නායු සතුටටපත් වෙනවනේ. කෙලස් වැඩි අයට. අන්න එතකොට තමයි අර 50ට 50 නීතිය වළංගු වෙන්නේ. ඊට එහාට ගියොත් එහෙම ඊට පස්සේ ඒකට කියන නම් ඕගොල්ලෝගේ සමාජයේ වෙන වෙන නම් තියෙනවා. කොටු පරිණවා කියලා වචනයක් තියෙනවා. බහු විවාහ කියලා වචනයක් තියෙනවා. තව ඉතින් එක එක වචන තියෙනවානේ. විවාහ නිත්‍යානුකූලවම එතකොට එක්කෙනානේ ආйти නිත්‍යානුකූලන එක. නමුත් එකට හතරක් ඉන්නවා. ඇවිදින මහත්ය නම් මහත්ය ලංකාවේ හතර පොලක හතරක් විවාහ හදාන ඇති. ඇවිදින්න නෝන නම් නෝනා යන තැන විවාහ හතරක් හදාන ඇති. මේ මොකද කරන්නේ? ඒ ස්වභාව ධර්මයට පිටින් යනවා. දැන් මේ තමයි කාම විතරක පැත්ත මම පෙන්නන්නම් ඉස්සරහට තව ටිකක්. නමුත් දීලා තියෙන්නේ එකයි. එතන ඉන්න බැරි එක නේද තියෙන්නේ. ඒකෙත් විකෘති තියෙනවා. එතකොට ඔක්කොටම එක සමාන සත්‍යයක්ද තියෙන්නේ. මේ සම්බන්ධතා ගත්තාම හැමෝටම එක විදිහට සතුටක්ද තියෙන්නේ. හැම පිරිමියෙක්ම හැම කාන්තාවක්ම පිරිමියාට කැමතිද කාන්තාවන්ට කැමතිද? එහෙනම් ඇයි ලෝකේ රටවල් වල සමලිංගික විවාහ ඉල්ලන්නේ? පිරිමි කාන්තාව එකට ඉන්න. ඇයි කාන්තාව නේවාසිකාගාර වල තියෙන කතා අතර තියෙන්නේ? ඇයි පිරිමි නේවාසිකාගාර වල වෙනම කතා තියෙන්නේ? ඇයි බංකර් වල එහෙම ඉන්නකොට වෙනම කතා තියෙන්නේ? ඒවා හොඳ හින්දා නේද? ඒවා ඇලෙන නිසා නේද? අපෙන්ද මේනවාද ඊට මෙහා නතර වෙන්නේ නැද්ද? මම දන්න එක කතාවක මනමාල මහත්තයා මනාලිත් අරගෙන හොටෙල් එකට ගියේ. ඊට ඉස්සෙල්ලා හිටපු පිරිමි සහකාරයත් එක්කලා. ඉතින් එදාම විවාහය ඉවර වුණා. මොකද ඒක අහු වුණා පවුලේ අයට අනිත් අයට. ඒකෝ මේ මිනිස්සයාට ඒක සැප නැත්නම්. යාට තියනව නේද ඒක? ඒ කියන්නේ තමන් හදාගන්න එක කියලා තේරෙනවද මේක? මේ රූපයෙන්, ශබ්දයට, ගන්ධයෙන්, රසයට කියන මේක හදාගන්න එකක්. ඇත්ත තියෙන එකක් නෙමෙයි. ලොකු කරගන්න එක. ඔය කියන්නේ ගෙදරදී මේ පුතයි අම්මයි හොඳට ආදරෙන් ඉන්නවා. බිරිඳ ඇවිදින් ඊට පස්සේ පුතාව අයිති කරගන්නවා. අම්මා ඊට පස්සේ ඊර්ෂ්‍යාවක්. ඊට පස්සේ කියනවා අම්මට වඩා ගෑණි ලොකු වුණා කියලා. ලොකු වුණා කියන ඇඟෙන් මහත් වුණාද? නෑ අගේ වැඩි කරගත්තා. එතන කාමයේ සම්බන්ධයෙන් තියෙන්නේ තමන් හදා ගැනීම පහ ලොකු කර ගැනීමක් තමයි. ඔක මම කියන තැනක් තියෙනවා මෙහෙම. ඔය ගන්නකෝ ඔය
මොකක් හරි වැඩක් ඔය බඩු මිල ඉහළ යාම තෙල් මිල ඉහළ යාම නැත්නම් මොකක් හරි වැඩක් ගන්නකෝ ලංකාවේ සිද්ධ වෙන මේක දිහා ආණ්ඩු පක්ෂේ විපක්ෂේ බලන්නේ කොහොමද ආණ්ඩුවට අවාසි නම් එක පුංචි දෙයක් විපක්ෂයට වාසි නම් ඒක ලොකු දෙයක් විපක්ෂයට අවාසි නම් ඒක පුංචි දෙයක් ආණ්ඩුවට ලොකු දෙයක් අහගෙන ඉන්නකෝ බලන්නකෝ දේවල් එතකොට අර ලොකු කුඩා තියෙන සිද්ධියද තමන් බලන ආකාරයේද එනිසා අපි මේ ඉන්නේ තියෙන ලෝකෙක නෙමෙයි මේ විඳින්නේ හදාගත්ත ලෝකෙක කියන එක තේරෙන්න වෙනවා ඒක නම ඔකට හිස් අසාර කියලා පෙන්නලා තිබෙන්නේ සිහිනයක් කියලා පෙන්නලා තිබෙන්නේ මස්කටුවක් කියලා පෙන්නලා තිබෙන්නේ මිරිඟුවක් කියලා පෙන්නලා තිබෙන්නේ අන්න ඒ වචන වලින් පෙන්නන දේ තේරුම් ගන්න ඕන. ඉතින් මේකෙදි අර එක එක පුද්ගලයාට එක එක දේවල් ලොකුයි. ඇත්තනම් ගීතයක හැමෝටම ගීතේ නම් රසය තියෙන එකම රසයක් තියෙන්න ඕන. නමුත් ඔය සුන්දරයි කියන විවාහයම ඊට පස්සේ අසුන්දරයි කියන කී දෙනෙක් මේ රටේ ඉන්නවද? සුන්දර වීමත් සිතේ අසුන්දර වීමත් සිතේනේ. නමුත් මේ සුන්දර දේවල් අසුන්දර වෙන එක තිබෙන්නේ Tamanගේ පෘථග්ජන භාවය තුල ඇරුණාම නැත්නම් බුදුදහමෙන් උගන්වන්නේ නැහැ ජීවිතය අසුන්දරයි කියලා. ඒ සුන්දරව ගත කරන්න පුළුවන් විදිහක් තමයි මේ හිත හදන්න කියලා පෙන්නන්නේ. ඇලෙන ගැලෙන දෙපැත්තට නොයා උපේක්ෂා සහගත වෙමින්. උපේක්ෂා සහගතට හුරු කරන්න වෙනවා. දැන් මෙන්න මෙහෙම අපි මේ හදාගත්ත ජීවිතයක් තුළ ඉන්නේ. දැන් මේක ක්‍රියාත්මක කරන්නේ කොහෙද? මම ක්‍රියාත්මක කරනවා කියලා කිව්වට ක්‍රියාත්මක කරන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් කයෙන් වචනෙන් ස්කන්ධ පංචකය තුළ. ස්කන්ධ පංචකයෙන් පංචකයට මැරෙනවා. ඒ කියන්නේ අපට ස්වභාවයෙන්ම මරණයක් තියෙනවා මොහොතක් පාසා. ඉන් එහාට මොකවත් යන්නේ නැහැ. ඉස්සරහින් ආවෙත් නැහැ අනාගතයට යන්නෙත් නැහැ. ඇත්ත සිද්ධිය. නමුත් මේ උපාදානය තුල අර දන්වැල් පුරුක් මැද පුරුක දෙපැත්තට බැඳෙනවා වගේ දැන් එන අරමුණට අතීත හේතුත් තියෙනවා. මට කේන් තියෙනවා මට අරගන්න හිතෙනවා කියලා කියන්නේ ඒ අතීත පැත්තක් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තට දන්වැල් බැඳලා තියෙනවා වගේ මේක නැසෙනකොට අනාගතයටත් තියලා නැසෙනවා. මෙහෙම අපි දැන් කරන්නේ සසර හදනවා. තියනවා නෙමෙයි. සසරක් දැන් හදනවා. උපාදානය තුල සසර හදනවා. පව උපාදානය කරගත්තොත් අපාය පැත්තට, පිනා උපාදානය කරගත්තොත් කාමසුඛිතේ පැත්තට, ධාන උපාදානය කරගත්තොත් බඹලෝ පැත්තට සසර හදනවා. තියනවා නෙමෙයි. සසර හදන එක ප්‍රමාදයයි. එතන සසර කඩන්න පුළුවන්, නවත්තන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ විදර්ශනා වුණකම තියෙන සසර හදන්න නෙවෙයි සසර නවත්තන්න. ආසව රැස්සෙන හැටි බලන්න. රැස්සෙන විදිහ පාවිච්චි කරලා බෑ අස්සෙන විදිහ පාවිච්චි කරන්න ඕනේ. අන්න ඒක තේරෙන නුවණනේ ආසවක්ඛේ ඥානය කියන්නේ. දැන් මේ සම්බන්ධයෙන් පෙළදහම ත්‍රිපිටකයේ තියෙනවා. පෙළ. නමුත් ඔක පාවිච්චි කරන්න දන්නේ නැහැ. අපි ලියන්න කියන විතරයි දන්නේ. මේක පාවිච්චි කරන්න ඕනේ ලියන්න කියන නෙමෙයි. මේක ඇහි කනේ නාසයේ මේක දකින්න ඕන. මේ ප්‍රමාද විහාරිත්වය. අන්න එතකොට ආසව රැස් වෙන හැටි තේරෙවි. මේක නොකළා නම් මේක වෙන්නේ නැහැ කියලා තේරෙනකොට ආසවක්ඛේ ඥානිය ලැබෙවි. එහෙනම් මම මේ වැඩේ කරන්න ඕන කියලා ඊට පස්සේ වීර්යය කරන්න තේරෙවි. නැත්නම් සති වඩන්න සද්දා සති සමාධි වඩන්න හිතේ. වීර්යය කරන්න හිතේ. සසරින් ගැලවෙන්න. දැන් බුදුන් වහන්සේ දේශනා කළ දහමක් තියෙනවා. ඒක කටපාඩුවෙන් ඇවිත් තිබෙනවා. ග්‍රන්ථාරූඪ කරලා තිබෙනවා. අපි වෙනින් සංරක්ෂණය කරලා තියෙනවා. ඔය සමහර දෙවිලෝක ගිහිල්ලා බණ අහන්න තා නිවන් දකින්න හිතන් ඉන්නේ. එහෙත් තියෙනවා ත්‍රිපිටකයක් එහෙම සංරක්ෂණය කළ පරම්පරාවෙන් භයානක පරම්පරාවක් හරි කබඩ් හරි හොයාගන්න. එහෙම තියෙනවද ත්‍රිපිටකේ කොතන හරි දෙවියෝ හරි ගස්සලා තියලා තියනවා ගිහින් කියවන්න එහෙම කියලා. නැත්නම් එහෙත් භයානක පරම්පරාවක් ඉන්නවා එනකොට ධර්මයේ මෙතෙක් කල් තියාගන්න කියලා.
හොඳට තේරුම් ගන්න. මෙතනින් එහාට කොහෙවත් නැහැ. අපායෙත් නැහැ. ඒ පැත්තේ ඉන්නේ දුකටපත් වෙච්ච අය, දෙවියෝ පින නිවන කියලා හිතාන පිනින් සතුට වෙන කාමයේ විදින අය, බ්‍රහ්මයෝ ධානයක් හදාන නිවන් සුව කියලා යවටලා ඉන්න අය. මේවා පැහැදිලි කරලා දෙන්න මේ පස් දොරක් පාවිච්චි කරන මේ පරතෝගෝසයේ යෝනිසෝ මානසිකාරයේ කොහෙවත් තියනවා කියලා මම දකින්නේ නැහැ. පරතෝගෝසය කියන්නේ පැහැදිලි කරන කෙනෙකුට සවන් දීම. Tamante ඊට පස්සේ ඒ කල්යාණ මිත්‍ර සේවනය කියලා කියන එක හම්බ වෙන එක. මේ ලබාගත් මිනිසත්කමේ මේ කරුණු පැහැදිලි කරලා දීමේ දුර්ලභකම හොඳටම තේරුම් ගන්න. එහෙම නැත්නම් සසර කැමති. නමුත් මෙතනින් ගියොත් ඒ රවුමේ කොහෙයිද දන්නේ නැහැ. ආයේ මේ වැඩේ කරන්න බෑ. ශන සම්පත්ති ඉක්මවා ගියා. ආයේ මෙතෙන්ද කවද ඇයිද දන්නේ නැහැ. ඔය අංගුත්තර නිකාය ඒකත් නිපාතේ සත්තු ගොඩ ඉන්න සත්තුන්ට වඩා මොහොත ඉන්න අය වැඩි. එහෙම කියලා සත්තු සම්බන්ධයෙන් කතා කරන එකක් තියෙනවා. පෙරීගෙන යවිදින් බලපුවම අපි කොතරම් මේ දේවල් තේරුම් ගන්න පුළුවන් නෝනක් කරන් සමීප වෙලාද. අර කාටවත් ඒක නැහැ. එහෙම අපේ දුර්ලභකම තේරුම් ගන්න ඕන. දැන් මම මේකේ ටිකක් පෙන්නන්නම්. මේ ඔය කියාපු ප්‍රමාද විහාරිත්වය කියන එක දහම් පෙළේ තියෙන හැටි ඔබේ ඇස තුල කන තුල තේරුම් ගන්න බලන්න. ආසව රැස් වෙන හැටි තේරුම් ගන්න බලන්න. අන්න ඒක නොකරන එකටනේ විදර්ශනා වඩනවා කියන්නේ. ආසවක්ඛය කියලා කියන්නේ. මම කිව්වේ එක තැන කතා කරමු කියලා කිව්වේ මම ඒකයි. දැන් මේක කොහොමද දහම් පෙළේ තිබෙන්නේ? ඇසටත් කනටත් නාසයටත් දිවටත් කයටත් ඔක්කොටම තුනක එකතුව තින්නම් සංගති පස්සෝ. ඇසට නම් ඇසේ පෙනීම, ඇසට නම් සිතින් පහළ වීම චක්ක විඥානය, ඒ වගේම අර ඉස්සරහා තියෙන රූපයක සෙවණැල්ල ඇතේ වැටීම. දැන් මම කතා කරන්නේ ඇස තුල නැත්තම් ස්කන්ධ පංචකය තුල. මතකයි පොත තුල නෙමෙයි ආ. අය ඉස්සලා අර අල්ලා ගන්නවා කියපු කාරණාව හේතුඵල න්‍යායෙන් කතා කරන හැටි. දැන් රූප වේදනා කියන තැන ස්පර්ශ වුණාම රසපච්චය වේදනා. විඳිනවා. ආරමුණ විඳිනවා දැන්. විඳින්න ගියාම අන්න අරමුණට අපි ඇලෙනවා ගැටෙනවා. හොඳයි සැපයි සාන්තයි රහයි තිත්තයි. එහෙනම් ප්‍රියයි මිතුරා හෝ ලස්සනයි හෝ ආදී වශයෙන්. අර වේදනාවටයි ඇලෙන්නේ වේදනාපච්චය තණ්හා. අන්න ඒක තමයි රූප තණ්හාව කියන්නේ. එතකොට කනෙත් පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා සබ්බ තණ්හාව. අරමුණේ ඇලීම. පස්ස වේදනා නැත්තම් රූප වේදනා තියෙනවා කාටවත්. එතනින් එහා කොටස පෞද්ගලිකයි. තම තමන්ට කැමති පරිදි. තණ්හා වුණොත් උපාදාන. උපාදාන වුණොත් භව හේවත් චිත්තඅභ්‍යන්තරේ සැඟවීම හේවත් අනුසය. තණ්හා ආය හට ගන්න අවශ්‍ය හේතු ඉතුරු වීම තණ්හා අනුසය. ගොයන් ගහ පැහෙනවා මැරෙනවා අමතේ. හැබැයි බීජයකට ශක්තිය ඉතුරු කරලා. ඒවා ඒ බීජ කියලා කතා කරන අතට අහු වෙනවා. ඒ වගේ මෙන්න මේ හේතු කර්ම බීජ කියලා කතා කරනවා. අලවැල ඉහළට යනවා මැරෙනවා. හැබැයි ඊළඟ කන්නට පේන්න නැහැ පොළවෙන් උඩ කොහෙවත්. නමුත් ගබඩා කරලා තියෙනවා ඊළඟ කන්නට ආලය තුල පැලවීමේ ශක්තිය. මෙන්න මේ අපි විසින් මෙතන මේ අරමුණු නැවත හට ගන්න නැවත උපදින්න හේතු තියෙනවා නේද? පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව. මේක ඇහැ තුල කන තුල නාසය තුල දිව තුල අරමුණ තුල ඉගෙන ගන්න ඕනේ පොත තුල නෙවෙයි නේ තියෙන්නේ. ඒකයි දහම් පෙළ පොතේ තියෙන්නේ අපි ළඟයි වෙන්නේ කියලා. භවපච්චය ජාති. අනුසය තිබ්බොත් ඊළඟට ගැටෙනකොට පරිඋට්ටාන හට ගන්නවා නැවත උපදිනවා. තරහ එනවා කියන්නේ හිත ඇතුළේ තිබිච්ච එක පරිඋට්ටාන. දැන් මරාණ මැරෙන්න හිතනවා කියන්නේ ඊට පස්සේ කය වචනට දෙනවා විතික්කම. හිතට එනවා කය වචනට දෙනවා. මේවා සමතයෙන් යටපත් වෙන හැටිම කතා කරන්න දැන් මට වෙලාවක් නැතු වෙනවා. මොකද කාලේ ඉවර වෙන්න කිට්ටු වෙන්න දෙන්නේ. මෙන්න මේක තමයි ප්‍රමාදය. මේ තමයි ආසව රැස් වෙන හැටි.
ඇස තුල කන තුල නාසය තුල ඕනෑම අරමුණක් තුල. දැන් මේ එකට තමයි කියන්නේ මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. මමත්වෙන් ගැනීමෙන් තණ්හා උපාදාන භව විතුරු වේ. ඒක තමයි බද්දෝ මාරස්ස කියන්නේ. සසරට බැඳෙනවා සංයෝජන හදනවා. එහෙනම් මේක ඇහැ තුල වැඩක් කන තුල වැඩක් අරමුණ තුල වැඩක් නේද? හොඳයි ඉතින් පංචශීල වල උපසම්පදා සිල් දක්වා ආරම්භ බලන්න අරමුණ තුල ජීවත් වෙන්නේ කවුද කියලා. උදේ සිල් ගත්ත කෙනා නෙමෙයිද හැන්දෑවේ සිල් මුදවන්නේ එතෙක් කෙනෙක් ඉඳ හින්දා නෙමෙයිද සිල් වලින් රැකෙන්නේ. සිල් රැකීම ශික්ෂාව හොඳ දෙයක්. නමුත් ඒක පෘථග්ජන භාවය තුළ පුද්ගලයෙක් මූලික කොට වෙන. අද උදේගත් සිල් ගත්ත කෙනාම හවස දක්වා ඉන්න එපැයි සිල් රැකෙන්න. ඒක මුල් කොටන එක හදලා තියෙන්නේ. ස්කන්ධ පහෙන් පහට කවුරුත් යන්නේ නැත්නම් ස්කන්ධ පහ ශික්ෂාපදයෙන් රැකෙන්න පුළුවන්. අරව බුදුන් වහන්සේ 15ට තිබිච්ච පුද්ගල සංවර නියාමයන්. මේ බුදුන් වහන්සේ ලෝට හෙලිකලේ ස්කන්ධ පංචකයේ ආත්මය දුකටපත් වෙනවා අනාත්මය බලන්න කියලානේ. ස්කන්ධ පංචකයේ තුල බලන් ඉගෙන ගන්න නැතුව පුළුවන්ද? දැන් මේ වැඩේ නවත්තන්න ඕන. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. මමත්වෙන් නොගන්නේ නම් ආසව රැස් නොවේ. එහෙම නැත්නම් පාපේ මායාවෙන් නිදී. මායя කියන්නේ කාටද? මායя කියන්නේ උපාදානයට තමයි. ස්වාමීනි මායя කියලා කියනවා කොහොමද මායя වෙන්නේ කියලා අහපුවම ලෝකේ කොහේ ඉන්න මායෙක් කියලා වදාරන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයට මායя කියනවා කියලා. ඒ වගේම තව සූත්‍රයක පෙන්නනවා ඔබ ගාව ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් වැරද්දක් කරනතුරු මායя බලන් ඉන්නවා වල්ලා ගන්න. ඒ වැරද්ද නේද උපාදානයි කියන්නේ නේද? මෙන්න මේ කාරණේ තේරෙන්න ඕන. දැන් මේක මෙතෙක් කල් මොකද කරන්නේ? මේක කවදා හරි බනහලා තේරෙනකොට තමයි මේ වැරද්ද තේරෙන්නේ. නැත්නම් එතෙක් අනුසෝතගාමි. යන පැත්තට යන. කර්ම රැස් කරන. දැන් කර්ම ෂේ කරන්න එපේ. පටිසෝතගාමි වෙන්න ඕනනේ. ආසව මේ තණ්හා උපාදාන භව විද්‍යා සංකාර තමයි ආසව රැස් වෙන හැටි. ආ තණ්හා උපාදාන භව වෙනවට තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ. ඒක අවිද්‍යා පත්‍ය සංඛාරා පොතේ නෙමෙයි තියෙන්නේ. ඇහැ තුල කන තුල නාසය තුල අරමුණේ මුලා වීම තුල. අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධ. ඔච්චරනේ තියෙන්නේ. අනාර්ය පුද්ගලයෙක් වෙනවා කියන්නේ අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය තේරුම් අරගෙන කරන්න පටන් ගන්නවා. ඒක තමයි විදර්ශනා වඩනවා කියන්නේ. අර අනිත්‍යත් වඩනවානේ. මේක තේරෙන්නේ නැතුව පුළුවන් ද කරන්න? ඒ වචනෙත් මම දැන් කියනවා. මෙන්න මේක ආසව රැස් වෙන හැටි ආසවක්ඛය ඥානය කියන්නේ මේක ඡය වෙන්නේ මෙහෙමයි කියලා තේරෙන එක. ඔය තින්නම් සංගති පස්සෝ හරි. පස්සපච්චා වේදනත් හරි. මමත්වෙන් නොගත්තොත් වේදනාපච්චා තණ්හා තස්සායව තණ්හාය. ඒ තණ්හාව උපාදාන භවයෙන් රෝධී මමත්වෙන් ගත්තේ නැත්නම් ඉස්සර කරපු වැඩේ කරේ නැත්නම් අශේෂ විරාග නිරෝධෝ ශේෂ වෙන්න දෙන්නේ නැතුව රාග කරන්නේ නැත්නම් නිරෝධ වෙන්න අරිනවා නම් දැන් තණ්හා උපාදාන භවයෙන් නැති එකට කියනවා තණ්හා නිරෝධ. තණ්හා නිරෝධ වෙන නිසා ඊළඟ ඵලයේ උපාදාන නිරෝධ. උපාදාන නිරෝධ වෙනකොට භව නිරෝධ. දැන් අර අවිද්‍යා සංඛාර වුණේ නැත්නම් ඒ තැනක විද්‍යා විමුක්ති. දැන් අරමුණ ඉවර වුණා නේද උපාදානය නොවි. නිරෝධ වුණා නේද? භව නිරෝධෝ නිබ්බාණං කියන්නේ මේක කරනවට නේද? කරන්න හම්බ වෙනවා නේ. මෙහෙම වෙනකොට සිත් සම්බන්ධයෙන් තව ඉස්සරහට අපි කතා කරමු. මෙන්න මේ කාරණාව. පොතේ තියෙනවා සූත්‍ර 100 ගණනක තියෙනවා. ලියන්නත් දන්නවා කියන්නත් දන්නවා. අපේ ඇස තුල කන තුල නාසය තුල අරමුණ තුල මේක පැහැදිලි කරගන්න බෑ. මොකද රූප කියන්නේ ශරීරය කියලා ගත්ත පංචස්කන්ධ කට්ටියට. එතකොට රූප තණ්හා, ශබ්ද තණ්හා කයේ තියෙනවා කියලා හිතන් ඉන්නේ. නමුත් අරමුණේනේ තියෙන්නේ. ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සපත නිර්වාණය දැන් ඔතන නේද චතුස්සත්‍ය විග්‍රහ කරන්න ඕන. දැන් අන්න මේ
මේ තණ්හා උපාදාන භව විද්‍යා සංකාර කියන එක තමයි නිත්‍ය සුඛ ආත්ම කියන්නේ. ඒක වෙන්නේ නැති එකට තමයි අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලනවායි කියලා කියන්නේ. එතනම. එතකොට මේ නිත්‍ය සුඛ මේක කරන්න 100ක් ඕන නෑ. මේක ප්‍රමාද විහාරය. අන්න මෙතන සංසිඳවන්න. අර අනාගත සසරක් හදන්න පුරුකක් තියන්නේ නැතුව අවසන් කරන්න. තණ්හා උපාදාන භව තියන්නේ නැත්නම් වර්තමාන ස්කන්ධ පංචකේ උපාදාන නොවි අනාගත ඵල උපදින්න හේතු ඉතුරු නොවි නැසෙනවා. ඒ තමයි සසර අවසන් කරන තැන. නිරෝධය බලනවා කියලා කියන්නේ. ඉතින් මේක උදාහරණ ගොඩක් ඔස්සේ මට කතා කර හැකියි. තවත් දවසක. ඒක නේද මම මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ අපි මුල් කොටගෙන අපේ ඇස කන නාසය මුල් කොටගෙන සිදුවෙන ක්‍රියාදාමයක් තුළ උන්වහන්සේ මේක විග්‍රහ කරලා තියෙනවායි කියලා කියන්නේ. දැන් අරමුණේ නේද සතරට බැඳෙන්නේ. ඒක ප්‍රමාද විහාරී නේද? අරමුණේ නේද දැන් නොබැඳී අවසන් කරන්න පුළුවන්. ඒක අප්‍රමාද විහාරී නේද? වැඩේ තේරෙන්නේ නැතුව කරන්න පුළුවන්ද? ඉස්සරලා ඒක ආසව රැස් වෙන හැටි මෙන්න මේක ආසවක්ඛය ඥානය තේරෙනකොට. මෙහෙම කළොත් අනාගත සසර හැදෙන දන්වැල් පුරුක හැදෙන්නේ නැතුව ස්කන්ධ පහ උපාදාන නොවි මැරෙනවා. එතකොට දැන් මැරෙනවා. මමත්වයෙන් නොගෙන මැරෙනවා. උපාදාන වුණොත් මමත්වයෙන් ගෙන මැරෙනවා. මමත්වයෙන් ගෙන මැරෙනොත් මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස මමත්වයෙන් ගෙනුනේ නැත්නම් අමඤ්ඤමානෝ මුත්තෝ පාපි මතෝ. අර උපාදාන වෙනකොට මායයට බැඳෙනවා කියන උපාදානයෙන් නැතුව අවසන් වෙනකොට පංචස්කන්ධයේ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලුවා. කියන්න නෑ මේක එකක්වත්. කුඩා කාලේ ඉඳලා මේක නිට්ටයයි මේක සුඛයි මේක ආත්මයි කියලා අරමුණු ගත්ත කවුරුවත් නැහැ. අරමුණේ ඇලෙනවට බුදුන් වහන්සේ දුන්න නමක් තමයි නිත්සුඛාත්ම. ඒ තමයි අරමුණේ ඇලෙන්නේ නැතුවර නමක් තමයි නිදුක්ඛ අනාත්ම. අරක අල්ලා ගැනීම මේක අතහැරීම. එතකොට මේ මිනිස්සුන්ට ජීවත් වෙනකොට මේ උපාදානය තුළ දුක් ගෙනත් දෙන හින්දා උපාදානයෙන් තොර ජීවිතයට උගන්වනවා බුදුන් වහන්සේ. එතකොට ජීවිතේ විඳින්න පුළුවන් වෙනවා. නැත්තම් ජීවිතේ විඳවන්න වෙනවා. මම මුල් කොට ගත්තාම ජීවිතේ විඳවන්න වෙනවා. මොකද මම යන තියෙන දෙයක් නෙමෙයි හදාගත්ත ආයතනයක් නේ. ඒක දිට්ඨි කියලා කියන්නේ. ඉතින් ඔබලට මේ ආත්ම කේන්ද්‍රීය සංකල්පය හුඟක් තියෙනවා නම් ඔබ ඒක තුල බිරිඳක් හරියට සැමියෙක් වශයෙන් හරි බලාපොරොත්තු වෙනවා නම් සාර්ථක ජීවිතයක් නෑ. ඒක තුළ තියෙන ගිනි කෙලි. මට ඕන හැටියට ඉන්න ඕන කියලා යමෙක් හිතනවා නම් බිරිඳ හරි සැමියා හරි ඒ ජීවිතයේ ඇතුළේ තියෙන ගිනි කෙලි බලන්න දෙයක් නෑ. ඒක ගිනි කෙලි සම්දර්ශනයක් හැන්දෑවට. එහෙනම් බණ තේරෙන්නේ නැතුව සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න බෑ. අපිට පෙනේ පිටින් හොඳට ඉන්නවා ඇතුළේ බලන්න ඕන කොච්චර ජාති තියනවද කියලා. අවංක වෙන්නේ නැතුව කවදාවත් බෑ. අන්න මේක ගලප ගන්න පුළුවන් නම් දෙන්නේ. එතකොට නකුල පියතුමා නකුල මාතාව වගේ ලස්සන ජීවිතයක් තියෙයි. විවාහ ජීවිතේ මම ගරු කරන කෙනෙක්, ප්‍රිය කරන කෙනෙක්, අනුමැතිය දෙන කෙනෙක්. ගිහිගේ ගිනිගයක් කියන්නේ නැති කෙනෙක්. මොකද මට තේරෙන ධර්මයේ තුල එහෙමයි තියෙන්නේ. කවුරු මේ බොරුවට හදලා පෙන්නුවත් මේවා. ඒක නෙමෙයි ඇත්ත. මේ ජීවිතේ උපාදානයෙන්තර ගත කරන්න ඕනේ. උපාදානය තුල දුක් වෙනත් තියෙන්නේ. ඒ උපාදානයෙන්තර ගත කරන හැටි ඉගෙන ගන්න. එතකොට උපේක්ෂාවකට එන්න පුළුවන් වෙනවා. ලාභයත් අලාභයත් දෙකට මැද්දේ තියෙන උපේක්ෂාවක්. සැප දුක දෙකට මැද්දේ තියෙන උපේක්ෂාවක්. උපේක්ෂා විහරණය. බලෙන් හදාගන්න එකක් නෙමෙයි. තේරුම් ගත්තාම. අද දෙපැත්ත අතහැරෙනකොට. ඒ ජීවිතේ විඳින්න පුළුවන්. උපේක්ෂා පාරමිතාවනේ පෙන්වන්නේ. උපේක්ෂා බොජ්ජංගය කියලා වෙන්නේ අගට. සම්බොජ්ජංග. එතෙන්ද හිත හදන්න නේද මේ පෙන්වන්නේ. හරි. මීට වඩා කාලය දෙන්න බෑ. මං හිතන්නේ පැයක් පිට වෙලා තියෙන්නේ. තවත් දවසක තව ඕකේ එක එක පැති අරගෙන කතා කරමු. එහෙනම් මට සවන් දුන්නාට බොහොම ස්තුතියි. තේරුම් ගන්න. මේක ඥානතෝ හම් භික්ඛවේ පස්සතෝ ආසවණංකයන් වදාමි. භික්ඛවේ කියන්නේ හාමුදුරුවෝ හිටපු හින්දා හාමුදුරන් විතරක් නෙමෙයි. ස්ත්‍රී පුරුෂ කිහි වේදයක් නැහැ. දන්න කෙනාට, දකින්න කෙනාට තමයි මේ වැඩේ කරන්න පුළුවන්. ඕක තමයි බුදු සමයේ ආර්ය භාවයටපත් වෙනවයි කියලා කියන්නේ. අනිත් අය ඉතින් අනිත් පරි භාවනා කරපුවා. අපි මොකක් කරන්නද? නමුත් මේ වැඩේට ප්‍රඥාවන්තින් සඳහා පෙන්වන්නේ මේක තමයි.
මේ භව නිරෝධය. ස්කන්ධ පහ උපාදාන නොකර අවසන් කිරීමෙන් සතර කඩන තැන මේ මොහොත. ඇසේදී කනේදී නාසයේදී දිවේදී කයේදී නින්ද ඇරුණාට කල්පනාවේදී සතර කඩන්න පුළුවන්. කඩනකොට තේරෙයි භව නිරෝධෝ නිබ්බානං කියලා. ඒ ප්‍රතිඵල මම පෙන්නන්නම් ඉස්සරහට. එහෙනම් තවත් දවසක මුණ ගැහෙමු. ධම්මස පාදාගෙන අවංක මිනිසුන් බවට පත් වී දරුවන්ට ආදර්ශයක් දී විඳින ජීවිතයකට මඟ පාදා ගන්නට මේ කරුණු පැහැදිලි කිරීම හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා.